ආයිබෝවන් 8 වසර දෙවෙනි පාඩම සත්ව වර්ගීකරණය තමයි මම කරන්නේ. දැන් මේ 8 වසර පළවෙනි පාඩම සුද්ධ ජීව විද්‍යාව. ඒක මම කලින් කරා. දැන් දෙවෙනි පාඩමේ යටතේ සත්ව වර්ගීකරණය ගැන කතා කරන්න තියෙනවා. මේ පාඩම ගැන මම මුලින්ම සාරාංශයක් කරන්නම් මෙහෙම. මේකෙදී අපි කතා කරනවා සත්ව වර්ගීකරණය කියන්නේ මොකක්ද? වර්ගීකරණයේ තියෙන වැදගත්කම. එතකොට වර්ගීකරණ ඉතිහාසය, වර්ගීකරණ ක්‍රම. දැන් පාවිච්චි කරන වර්ගීකරණය මොකක්ද? ඊළඟට පුෂ්ඨ වංශීන්, අපුෂ්ඨ වංශීන්. එතකොට අපුෂ්ඨ වංශීන් ගැන වංශ එහෙම නැත්නම් කාණ්ඩ 4ක් කතා කරනවා. එතකොට පුෂ්ඨ වංශීන් ගැන කාණ්ඩ නැත්නම් වංශ 5ක් කතා කරනවා. ඒ ටික තමයි මට මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ලයික් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම දාන හැම වීඩියෝ එකම notification ගන්න bell icon එක click කරලා all select කරන්න. දැන් මේ පාඩමට මූලාරම්භයක් විදිහට මම මෙහෙම කියනවා. දැන් පරිසරය ගත්තාම සත්තු ඉන්නවා, ශාක ඉන්නවා. ඒ දෙගොල්ලම ජීවි. දැන් මම ශාක සම්පූර්ණයෙන් අමතක කරනවා. මොකද මේ පාඩමේ කතා කරන්නේ සතුන් ගැන, සතුන්ගේ වර්ගීකරණය ගැන. සතුන් ගත්තාම මේ පරිසරයේ පුරාම විහිදිලා සතුන් මිලියන 30කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ මම දෙන්නෙක් ගන්නම්කෝ, දන්නම දෙන්නෙක්. ඔන්න මම ණයා සහ බල්ලා ගන්නවා. මේ දෙන්න බැලු බැලමට සමානයි. නිකන් ණයා බඩ ගන්නවා, බල්ලා ඇවිදිනවා. එතකොට නිකන් බැලු බැලමට මේ දෙන්න අසමානයි වගේ ඕගොල්ලන්ටත් පේනවා. මම කියනවා මෙහෙම ගැඬවිලයි කූඩැල්ලයි. මේ දෙන්න ගත්තොත් නිකන් එකපාරටම මේ දෙන්න දෙන්නෙක් කියලා හිතන්න අමාරුනේ. ඒ කියන්නේ එකම පරිසරේ. ඒ කියන්නේ දෙන්නම ඉන්නේ පස්සේ. එතකොට දෙන්නගෙම දේහය පණු ආකාරයි. නිකන් සමානකමකුත් වගේ තියෙනවානේ. අන්න දැන් මේ ලෝකේ පුරාම සත්තු ගොඩාක් ඉන්නකොට අපි කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන සමාන ලක්ෂණ අරගෙන සත්තු කාණ්ඩ වලට වෙන් කරනවා. ඒකට තමයි අපි සත්ව වර්ගීකරණය කියලා කියන්නේ. මොකද්ද සත්ව වර්ගීකරණය කියලා කියන්නේ? එතකොට මේ සතුන්ගේ පේන ලක්ෂණ ගොඩක් නැත්තම් කිහිපයක් අරගෙන සතුන් ඒ ලක්ෂණ අනුව කාණ්ඩ වලට වෙන් කරන එකට. එතකොට මේ වර්ගීකරණය කරන එකේ වැදගත්කම මොකද්ද? ඇයි අපි මෙහෙම සතුන් වර්ගීකරණය කරන්නේ? වැදගත්කම තමයි අපිට මතක තියාගන්න ලේසි. අපිට අධ්‍යයනය කරන්න ලේසි. ඊළඟට අපිට මේ සතුන් ගැන විශේෂ නම් තියෙන්නේ. ඒක නම් මම සුද්ධ ජීව විද්‍යාවේදී කතා කරා. මොනවද? අර නම් වර්ග දෙකක් සුද්ධ ජීවියෙන් දිනනකොට මෙහෙම නම් වර්ග දෙකක් පාවිච්චි කරානේ. දැන් අපි නූතන මිනිසා ආයේ හෝමෝ සාපියන් කියන එකට. එතකොට මම මේ ඒක ලියන්නේ කොහොමද? හෝමෝ සාපියන්. මේක එතකොට මිනිසාගේ විද්‍යාත්මක නාමය. දැන් නම් හෝමෝ සාපියන් කියලා තව කැලලක් එනවා. නූතන මිනිසා. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ නම් කරනවා කියලා. අපිට එතකොට අර සතුන් විවිධ කාණ්ඩ වලට වෙන් කරගෙන තිබ්බහම නැත්නම් වර්ගීකරණය කරලා තිබ්බහම අපිට පුළුවන් ඒගොල්ලන්ගේ විශේෂ නම් පහසුවෙන් ලියන්න. ඊළඟට මේගොල්ලන්ගේ ඉතිහාසය කියන්නේ සතුන්ගේ ඉතිහාසය ගත්තාම වර්ගීකරණ ඉතිහාසය සතුන්ගේ නෙමෙයි වර්ගීකරණ ඉතිහාසය ගත්තාම අපිට අමතක කරන්න බැරි විද්‍යාඥයා තමයි ඇරිස්ටෝටල් කියන්නේ. මොකද එයා කරේ? මෙයා තමයි මුලින්ම ශාක සත්තු කියලා බෙදුවේ. ජීවීන් බෙදුවා ශාක සත්තු කියලා. එතකොට මේ සතුන් බෙදුවා ඊළඟට මොකද්ද? පුෂ්ඨ වංශීන් සහ අපුෂ්ඨ වංශීන් කියලා. හැබැයි මෙයා මේ පුෂ්ඨ වංශීන් අපුෂ්ඨ වංශීන් කියලා බෙදුවේ සත්තුන්ගේ ලක්ෂණ, බාහිර ලක්ෂණ සලකලා බලලා සහ එක ලක්ෂණයක් දෙකක් සලකලා බලලා. මෙයාගේ මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ පාද ඇති, පාද නැති. ඔන්න පිටින් පේන ලක්ෂණයක් නේ. පාද නැති. පාද නැති එකට ගැඬ විලා ණයා පොළඟ දාන්න පුළුවන්. එතකොට පාද ඇති එකට බල්ලයි අලියයි දැම්මොත් දැන් බලන්නකෝ මේ දෙන්න එකම කාණ්ඩයකට දැම්මා. ඒ වුණාට මේ දෙන්න අතර ගොඩක් වෙනස්කම් තියෙනවානේ. ඒ හින්දා මේ ඇරිස්ටෝටල්ගේ බාහිර ලක්ෂණ මත පදනම් වෙලා වර්ගීකරණය කරපු ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හරි. ඊළඟට මේ වර්ගීකරණයේදී වැදගත් වෙන එක්කෙනෙක් තමයි ඊළඟ එක්කෙනා ජෝන් ග්‍රේ. ජෝන් ග්‍රේ. එයා මොකද කරේ? එයා තමයි විශේෂය කියන සංකල්පය හොයාගත්තේ. විශේෂය. මම මේ විශේෂය ගැන පස්සේ කතා කරන්නම්. ඒක අපි අර සතුන් වර්ගීකරණය කරගෙන පල්ලෙහාට යනකොට යටම තියෙන එක තමයි විශේෂය. රාජධානීය වංශයේ වර්ගය ගෝත්‍රය ඔය විදිහට පල්ලෙහාට බෙදාගෙන යනවා. එතකොට විශේෂය කියන්නේ පල්ලෙහාම තියෙන එකක් මම පස්සේ කතා කරන්නම්. ඊළඟට කැරොලස් ලීනියස්. ලිනේයස් කියලාත් කියනවා, ලීනියස් කියලාත් කියනවා. ලීනියස් කියලා මම ලියනවා කැරොලස් ලීනියස්. මෙයා තමයි ද්විපද නාමකරණය හොයාගත්තේ. ද්විපද නාමකරණය.
ඒ කියන්නේ මම ඔයගලන්ට අර සුද්ධජීවි පාඩමේදී සුද්ධජීවි ලියුව නේද නම් දෙකකට බෙදලා යටින් ඉරි ගහන්න කියලා කිව්වා මම. අන්න ඒ විදිය හොයාගත්තේ මෙයා. දැන් මම නූතන මිනිසා. ඒ කියන්නේ අපි ගැන කිව්වොත් අපේ විද්‍යාත්මක නාමය තමයි හෝමෝ සාපියන් සාපියන් කියන්නේ. එතකොට ඒක ලියන්නේ මෙහෙමයි. හෝමෝ සාපියන්. තව කැලලක් වෙනවා සාපියන් කියලා දැන්. ඒතර මෙන්න මේ විදිය තමයි ලියන්නේ. මේක තමයි ද්විපද නාමකරණය කියලා කියන්නේ. එතකොට මේ අපේ නූතන මිනිසට නම් ත්‍රිපද නාමකරණයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කැලලත් එක්ක. මෙන්න මේක හොයාගත්තේ කැර්ලස් ලිනියස් කියන එක්කෙනා විද්‍යාඥයා. මේක තමයි මට වර්ගීකරණය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද මේ වර්ගීකරණය වෙන්නේ කියලා. ඒකෙදි කින්ඩම් තියෙනවා මුලින්ම කින්ඩම්. කින්ඩම් කියන්නේ මේ රාජධානිය කියන එක. හරිද? මේ රාජධානි වර්ග දෙකක් තියෙනවා. ශාක රාජධානිය සහ සත්ත්ව රාජධානිය. හරිද? ශාක රාජධානියට කියනවා කින්ඩ ප්ලාන්ටේ කියලා. සත්ත්ව රාජධානියට කියනවා කින්ඩ ඇනිමාලියා කියලා. එතකොට දැන් අපි ශාක ගැන කතා කරන්නේ නැහැ මේ පාඩමේ. එහෙනම් සත්තු ගැන විතරක් බලමු. ඊට පස්සේ මේ රාජධානියට ගොඩාක් සත්තු අයිති. අපි කරන්නේ ඒවා කොටස් දෙකකට බෙදා ගන්න එක. නැත්නම් කොටස් කීපයකට බෙදා ගන්නවා. දෙකකට නෙමෙයි කොටස් කීපයකට බෙදා ගන්න. අපි ඒවට කියනවා ෆයිලම්. එහෙමත් නැත්නම් ඩිවිෂන් කියලා. ඒ කියන්නේ වංශය නැත්නම් කාණ්ඩය. ඊළඟට මේව බෙදනවා අපි ක්ලාස් වලට. ක්ලාස් කියන්නේ වර්ගය කියන එක. හරිද? මෙන්න මේ තුනක් ගැන විතරයි ඔයගොල්ලෝගේ පොතේ තියෙන්නේ. හැබැයි මේ වර්ග තාපෝ පොඩි පොඩි කොටස් වලට බෙදාගෙන යනවා. මං කිව්වොත් එහෙම ක්ලාස් වලින් පස්සේ ඕඩර්. ඕඩර් කියලා කියන්නේ ගෝත්‍රය. ඊළඟට ජීනස්. ඒ කියන්නේ ගණය කියන එක. ඊළඟට ස්පීසීස්. ඒ කියන්නේ විශේෂය කියන එක. මෙන්න මේ ආකාරයට තමයි බෙදන්නේ. හරිද? ඊළඟට මට කියන්න තියෙන්නේ මේකයි. ඔයගොල්ලෝගේ පොතේ සත්තු ප්‍රධාන වර්ග දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි සත්තු බෙදලා තියෙනවා අපුෂ්ඨ වංශීන් සහ පෘෂ්ඨ වංශීන් කියලා. අපුෂ්ඨ වංශීන් සහ පෘෂ්ඨ වංශීන්. අපුෂ්ඨ වංශීන් කියන්නේ කොඳු වැට පෙළියක් නැත්නම් කෂේරුවක් නැති සත්තු. පුෂ්ඨ වංශීන් යටට දාලා තියෙන්නේ කෂේරුවක් තියෙන කොඳු වැට පෙළියක් තියෙන සත්තු. එතකොට මේ අපුෂ්ඨ වංශීන් යටතේ අපි වර්ග හතරක් කතා කරනවා. පළවෙනි එක තමයි නිඩාරියා. දෙවෙනි එක තමයි ඇනලීඩා. තුන්වෙනි එක මොලුස්කා. හතරවෙනි එක ආර්ත්‍රෝපෝඩා. හරිද? එතකොට පුෂ්ඨ වංශීන් යටතේ අපිට කතා කරන් තිනවා ෆිස් කේස්. පළවෙනි එක තමයි ෆිස් කේස්. දෙවෙනි එක ඇම්ෆීබියා. ඇම්ෆීබියා. තුන්වෙනි එක රෙප්ටීලියා. හතරවෙනි එක ආවේස්. පස්වෙනි එක අපි අයිති මැමේලියා. මෙන්න මේ සේරම ගැන එකිනෙකින් වෙන වෙනම බලමු. දැන් මේ අපුෂ්ඨ වංශයෙන් ෆයිලම් හතරකට බෙදුවා. ඒ කියන්නේ වංශ නැත්තම් කාණ්ඩ හතරකට බෙදුවා. නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රෝපෝඩා කියලා. මම මේ විදිහට වගුවකින් ඕගලන්ට මේක විස්තර කරන්න හිතුවා. මම අර කලින් හැම වෙලාවෙම කියනවා වගේ ඕගලන්ට දැන් මේ ශාක ගැන, සත්තු ගැන නැත්තම් පරිසරය ගැන ඉගෙන ගන්න තියෙන පාඩම් ජීව විද්‍යාවට අදාළ පාඩම්. එතකොට ඒ වගේ අර ලොකු විස්තර තියෙනවනේ අපිට පාඩම් කරන්න අමාරුයි. ඒ හින්දා හැම වෙලාවෙම කෙටි සටහන් සහ මේ වගේ වගු ගහගන්න. දැන් අර ලොකු විස්තර තියෙන ඒවා තමයි මම මේ හතරකට බෙදලා කියලා දෙන්න යන්නේ. හොඳට අහගන්න. ඒකේ දැන් නිඩාරියා වලට මම උදාහරණ කියන්නම්. හයිඩ්‍රා, මුහුදුමල, ලොඩියන්, කොරල් බුහුබාවන්. මේ ඔක්කොම ගොඩක් වෙලාවට ජලයේ ඉන්නේ. මේගොල්ලන්ගේ පරිසරය ජලජ පරිසරය. වැඩිපුරම එතකොට ඉන්නේ කරදිය ආශ්‍රිතව. කොරල් බුහුබාවන් කියන්නේ අර කොරල් මොකද්ද? කොරල් පර හදන්නේ අන්න ඒගොල්ලෝ. එතකොට මුහුදු මල ඔයගොල්ලෝ දැකලා ඇති. මම මේවා ගැන කියන්නම් තව ටිකකින්. එතකොට ඇනලීඩා වලට අයිති ගැඬවිලා, කූඩැල්ල, පත්තෑ, පණුවා. පත්තෑ නෙමෙයි, පත්තෑ පණුවා. ඊළඟට මොලුස්කා වලට ගොළු බෙල්ලා, බෙල්ලා, අටපියල වගේ සත්තු අයිති.
ආර්ත්‍රෝපෝඩා වලට පුමීන්, පත්තෑයන්, හැකරැල්ලන්, ගෝනුස්සා, මකුළුවා වගේ කට්ටිය අයිති. දැන් මේ සත්තු දිහා බලලා ඒ කාණ්ඩවල ලක්ෂණ කියන්න තමයි මං යන්නේ. හරි. එතකොට මෙන්න මේ නිඩාරයට අරීය සමමිතියක් තියෙනවලු. අරීය සමමිතිය කියන්නේ මම දැන් මුහුදු මල අඳින්නම්කෝ. මෙන්න මේ විදිහට මම මුහුදු මල අඳිනවා. මගේ රූපණ ඇත්තට පැහැදිලි නෑ, ලස්සන නෑ. මෙන්න මෙහෙ මුහුදු මල ඇඳහම ඒගොල්ලන්ගේ මුඛය හරහා මෙන්න මේ විදිහට දේහය සමානවම කොටස් දෙකකට බෙදනවා නම් අපි ඒකට කියනවා ඒගොල්ලන් තියෙන අරීය සමමිතියක් කියලා. ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ දැන් මෙහෙම කූඹියා වගේ මෙහෙම ඇඳහම මේ උඩ කෙළවරේ ඉඳන් යට කෙළවරට, ඒ කියන්නේ පූර්ව කොටස ඉඳන් අපර කොටසට යනකම් ශරීරය මෙහෙම කොටස් දෙකකට සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන කියලා. එතකොට මේ කාණ්ඩ හතර නැත්නම් වංශ හතර ගත්තාම මේගොල්ලන්ට විතරයි ආර්ය සම්මිතියක් තියෙන්නේ. මේ තුන් ගොල්ලටම තියෙන ද්විපාර්ශ්වික සම්මිතියක්. හරි. දැන් මෙහෙම ලියාගෙන පාඩම් කරපුවම ඔයගොල්ලන්ට MCQ එකකින් අහුවොත් එහෙම නිඩාරියට තියෙන මොන සම්මිතියක්ද? නැත්නම් ආර්ය සම්මිතියක් පෙන්වන්නේ කවුද? අන්න එකපාරට මතක් කරනවා මේ වගුව ගහගෙන හිටියොත්. ඊළඟට දැන් පරිසරය ගැන කිව්වනේ. මෙන්න මේගොල්ලෝ විතරයි ජලජ පරිසරයේ ඉන්නේ. වැඩිපුරම කරදිය. මෙන්න මේ ඇනලීඩා මොලස්කා ආර්ත්‍රෝපෝඩා මේ තුන් ගොල්ලම මිරිදිය, කරදිය, ගොඩබිම කියන ඒ වගේ තුනේම ඉන්නවා. දැන් හිතන්නකො ගැඬවිලා ඉන්නේ කරදියේ මේ ගැඬවිලා ඉන්නේ භෞමික පරිසරේ නැත්තම් ගොඩබිමේ තෙත් පසේ ඉන්නේ. කූඩැල්ලත් එහෙමයි. පත්තෑ පණුව වැඩිපුරමින් කරදිය පරිසරවල. එතකොට මෙතන ගත්තොත් ගොළු බෙල්ලා ඉන්නවා, ගොඩබිම් පරිසරවලත් ඉන්නවා, මිරිදිය ආශ්‍රිතවත් ඉන්නවා. එතකොට බෙල්ලාට පියල වැඩිපුරමින් කරදිය පරිසරවල. අතනත් එහෙමයි. අන්න ඒ හින්දා මේ කොටස් තුනම කරදිය, මිරිදිය, ගොඩබිම කියන පරිසර තුනේම ඉන්නවා. ඊළඟට මෙන්න මේ නිඩාරියා බහුරූපීයතාව පෙන්වනවා. මේ වංශ ඔක්කොම ගත්තාම මීට වඩා තව ගොඩක් වංශ තියෙනවා. අපි පොතේ කතා කරන්නේ 4යිනේ. මේ 4ෙන් බහුරූපීයතාවය කියන වචනේ ගත්තොත් ඒ කියන්නේ මේගොල්ලන්ට ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි බුහුබා කියලා ආකාරයක් තියෙනවා සහ මෙඩූසා කියලා ආකාරයක් තියෙනවා. බුහුබා, මෙඩූසා. දැන් මෙන්න මේ මෙඩූසා ආකාරය පෙන්වන්නේ ලොඩියන් විතරයි. එතකොට මේ හයිඩ්‍රා කියන වර්ගය මේ බුහුබා, මෙඩූසා කියන ආකාර දෙකම පෙන්වනවා. එතකොට මුහුදු මල කොරල් බුහුබාවන් කට්ටිය පෙන්වන්නේ බුහුබා ආකාරය විතරයි. දැන් ඒක පැටලෙනවා නම් මම මෙහෙම ලියන්නම්. හයිඩ්‍රා කට්ටිය පෙන්වනවා බුහුබයි, මෙඩූසයි කියන ආකාර දෙකම. ලොඩියන් පෙන්වනවා මෙඩූසා ආකාරය. එතකොට මුහුදු මල සහ කොරල් බුහුබාවන් මේ දෙන්න පෙන්වනවා බුහුබා ආකාරය. හරිද? ඊළඟට මේ මොකද්ද මේ බුහුබා ආකාරය සහ මෙඩුසා ආකාරය කියලා කියන්නේ? ඒක මම අන්නොත් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ දේහයක් තමයි, හැඩයක් තමයි තියෙන්නේ බුහුබා ආකාරයට. මේ පැත්තේ මුඛය තියෙනවා. අපි මේවට කියනවා ග්‍රාහිකා කියලා. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම ගත්තොත් මෙන්න මෙහෙම තමයි මේ ග්‍රාහිකා තියෙන්නේ. හරිද? ඒක තමයි මේ ග්‍රාහිකා ඇඳලා තියෙන්නේ. මුඛය වටේට තමයි තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට චලනය වෙන්න බෑ. ඔත් ජීවිතයක් තමයි ගත කරන්නේ. මෙන්න මේකෙන් උපස්තරයට ඇලිලා ඉන්නවා. හරිද? ඊළඟට මෙඩුසා ආකාරය කියන්නේ නිකන් බෙල් එකක් වගේ. මෙන්න මේ වගේ ආකාරයක්. හරිද? එතකොට මෙයාලගේ ග්‍රාහිකා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මුඛය මෙතන තියෙන්නේ. බෙල් එකක් වගේ මුඛය මෙතන. එතකොට මුඛයෙන් පල්ලෙහාට තමයි මේ ග්‍රාහිකා එල්ලිලා තියෙන්නේ. හැඩවල් දෙකක්නේ. මේකට ඒකට කියනවා බුහුබා හැඩය කියලා, මේකට කියනවා මෙඩූසා හැඩය කියලා. ඊළඟට මේගොල්ලන්ට දංශක කෝෂ්ඨ තියෙනවා. ගොඳුරු අල්ලගන්න තමයි මේක වැදගත් වෙන්නේ. දංශක කෝෂ්ඨ. මේ කාටවත් නැහැ. එතකොට මේක විශේෂත්වයක්. බහුරූපීයතාවයේ දංශක කෝෂ්ඨ තියෙන්නේ නිඩාරියට විතරයි. හරි. ඊළඟට මේකේ ඊටු ටික කතා කරමුකෝ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇනලීඩාවට ගැඩවිලා ඉති කියලා. කූඩැල්ල, පත්තෑ පණුව මේගොල්ලන්ගේ දේහය බලන්නකො. සිහින් දිගටි පණුව ආකාර දේහයක්. මේ වගේනේ පණුවෙක් වගේ ඔහොමනේ ඉන්නේ. මේ ඒකයි අපි පණුව ආකාර දේහයක් කියලා කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ දේහය මෙන්න මෙහෙම ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. කොටස් වලට බෙදලා තියෙනවා. අපි ඒ හින්දා මේගොල්ලන්ට කියනවා සකණ්ඩ පණුවන් කියලා. එතකොට සකණ්ඩ පණුවන් වෙන්නේ කවුද? ඇනලීඩා. ඊළඟට මේගොල්ලන්ගේ දැඩි කෙඳි අංශපාදිකා මෙවුල තියෙනවා. මෙවුල මෙන්න මේ වගේ මේ හරියෙන් තියෙන්නේ.
එතකොට මෙවුලෙන් කරන්නේ ප්‍රජනනයට දායක වෙන එක. අංශපාදිකාත් එහෙමයි, දැඩිකෙදිත් එහෙමයි. දැන් අංශපාදිකයි දැඩිකෙදි පත්තය පණුව යනදොත් මම මෙහෙම මෙන්න මේ වගේ. ඔන්න ඔහොම තියෙනවා. මේවට අපි කියනවා දැඩි කෙඳි කියලා, මේවට කියනවා අංශපාදිකා කියලා. එතකොට සංචරණය කරන්න පීනන්න තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි ගමු මොලුස්කා යටතට. මොලුස්කාගේ ඔයගොල්ලෝ දන්නම උදාහරණය තමයි ගොළු බෙල්ල. ගොළු බෙල්ල ගත්තොත් ඒ වගේම මේ බෙල්ල අටපියල මේ සත්තු හැම එකෙක්ම ගත්තොත් මේගොල්ලෝගේ පොදු ලක්ෂණය මම දැන් කියන්නේ. එයාලගේ දේහය මෘදුයි. සහ තෙතයි. ගොළු බෙල්ලගේ හිතන්නකො. ගොළු බෙල්ලගේ අර පාදයට අපි කියනවා ඒගොල්ලගේ පාදේ තෙතයි තෙතයි මෘදුයි. අපි ඒ හින්දා ඒගොල්ලන් කියනවා මෘදු අංශීන් කියලා. එතකොට මෘදු අංශීන් කියලා හඳුන්වන්නේ මොලුස්කාවන්. ඊළඟට රේත්‍රිකාව කියන්නේ මොකද්ද? මේ ගොළු බෙල්ලන්ට සහ මේ මොලුස්කා වංශය විශේෂයෙන්ම ගොළු බෙල්ලන්ට තියෙන එකක් තමයි රේත්‍රිකාව කියන්නේ. ඒ කියන්නේ මුඛයේ ඒගොල්ලෝ ගන්න ආහාර කපා ගන්න වගේ තියා දත් වගේ පොඩි ව්‍යුහයක්. ඒකට අපි කියනවා රේත්‍රිකාව කියලා. හරි. ඊළඟට ආත්‍රපෝඩා ගත්තොත් එහෙම දේහය බාහිරව ඛණ්ඩණය වී ඇත කියනවා. ඒ කියන්නේ පිටපැත්තෙන් දේහය ඛණ්ඩණය වෙලා තියෙනවා සහ මේගොල්ලන් සන්ධිපාද තියෙනවා. සන්ධිපාද කියන්නේ පාද තියෙනවා. දැන් හිතන්නකෝ මේගොල්ලන්ට කැරපොත්ත එහෙමත් අයිති. කුමීන් මැස්සා මඳුරුව අයිති. පත්තය හැකරැල්ල ගෝනුස්ස මකුලුව මේගොල්ලන් ගැන හිතුවොත් මේ සන්ධිපාද කියන්නේ පාද තියෙනවා. එතකොට මේගොල්ලන්ට පියාපත් තියෙනවා. බාහිර සැකිල්ලක් තියෙනවා. මේවා තමයි මේ ආර්ථ්‍රපෝඩා වංශයේ විශේෂත්වය. ඊළඟට මේ වංශ හතරම ගත්තොත් වැඩිම සත්ත්ව විශේෂයක් තියෙන මේ ආර්ථ්‍රපෝඩා වංශයේ. සත්ත්ව විශේෂ සංඛ්‍යාව වැඩි ආර්ථ්‍රපෝඩා වල. ඒකත් මතක තියාගන්න. ඊළඟට මම මේ එක සතා අරගෙන මේ එක සතා වෙන වෙනම කතා කරන්න. ඉස්සෙල්ලා මම කතා කරා මේ ෆයිලම් නිඩාරියා නැත්නම් නිඩාරියා කියන කාණ්ඩයේ පොදු ලක්ෂණ ගැන. දැන් මම කතා කරන්නේ මේ නිඩාරියා කාණ්ඩයට අයිති සතුන් තුන්දෙනෙක් අරගෙන ඒගොල්ලෝ ගැන වෙන වෙනම හැඳින්වීමක් කරන්න. අපි මුලින්ම බලමු මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා හයිඩ්‍රා කියලා විශේෂයක් ගැන. මේ හයිඩ්‍රා වැඩිපුරම මිරිදිය වාසී. එතකොට මෙයාගේ අර මම කලින් කිව්වා බහුරූපීයතාව පෙන්වනවා කියලා කිව්වනේ මේ කාණ්ඩ. එතකොට බුරුබා මෙඩුසා කියන ආකාර දෙකම මෙයාට පෙන්වන්න පුළුවන්. එක අවස්ථාවලදී ආකාර දෙකම පෙන්වනවා. ඊළඟට මේගොල්ලෝ ආහාරයට ගන්න මේගොල්ලෝ ඔත් ජීවීන් කියලා කිව්වා. ඔත් කියන්නේ මේගොල්ලන්ට ඇවිදින්න බෑ. මෙතන පාදය තියෙනවා. ඒකෙන් ඇලිලා තමයි ජීවත් වෙන්නේ. ඊළඟට මේ මිරිදිය ජලයේ ඉන්න ජල මැක්කෝ වගේ ඒවා ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ ග්‍රාහිකා. මේ තමයි මුඛය. ඒ තමයි හයිඩ්‍රා. ඊළඟට බලමු ලොඩියා. මේගොල්ලෝ විශාලයි. මේ වගේ මේගොල්ලන්ට පීනන්න පුළුවන්. ඒගොල්ලන්ගෙත් මේවට මම කියන්නේ ග්‍රාහිකා කියලා. මෙයාලගෙත් මේවා ග්‍රාහිකා. මෙතන මුඛය තියෙනවා මේ වගේ. එතකොට වැඩිපුරම කරදේ පරිසරවල ඉන්නේ ප්‍රමුඛ අවස්ථාව මෙඩුසා. මේ ලොඩියන් කියන ජාතිය තමයි නිඩාරියාවල මෙඩුසා ආකාරය පෙන්වන්නේ. ඒ වුණාට මේගොල්ලන්ගේ කීට අවස්ථාවේ බුහුබා අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොරල් බුහුබාවන් ගැන. කොරල් බුහුබාවන් අනිවාර්යයෙන්ම කරදියයි. එතකොට බුහුබාකාරය තමයි වැඩිපුරම තියෙන්නේ. මේ කොරල් බුහුබාවන් කියන්නේ කවුද? කොරල් පර. එතකොට මේ කොරල් බුහුබාවන් ඝනාවාසී වෙලා ඒගොල්ලන්ගේ ඇඟට යටින් කැල්සියම් කාබනේට් සැකිල්ලක් ශ්‍රාවය වීමෙන් තමයි කොරල් පර හැදෙන්නේ. ඒක තමයි මට මේ නිඩාරියා ගැන කියන්න තියෙන්නේ. ඊළඟ වංශය තමයි ඇනලීඩා කියලා කියන්නේ. ඇනලීඩා වලට අයිති ගැඬවිලා, කූඩැල්ලා සහ පත්තෑ පණුවා. මේ ගැඬවිලාගේ මම මේ ගැඬවිලා ඇන්දේ මේගොල්ලන්ට මෙවුලක් තියෙනවා. මම කව ප්‍රජනනය සඳහා වැදගත් වෙනවා කියලා. ඒතකොට දේහයේ කණ්ඩ වලට බෙදලා තියෙනවා. වැඩිපුරම ඉන්නේ මිරිදිය සහ තෙත් භෞමික පරිසරයේ. ඊළඟට මේගොල්ලන්ගේ හැඩය ගත්තොත් කොහමද? සිහින්, දිගටි, සිලින්ඩරාකාර හැඩයක්. දැන් ගැඬවිලා දැකලා තියෙන හින්දා මේගොල්ලන්ගේ ලක්ෂණ මතක තියාගන්න පුළුවන්. ඊළඟට යන්කෝ කූඩැල්ලගේ මෞඛ්‍ය චූෂකරය සහ අපර චූෂකරය කියලා දෙකක් තියෙනවා. මේකෙන් තමයි පුෂ්ඨවංශිකයන්ගේ ලේ උරා බොන්නේ. ඊළඟට ඒගොල්ලෝ තෙත් භෞමික පරිසරවල ජීවත් වෙනවා. ඊළඟට පත්තේ පණුව මෙන්න මේ වගේ. ඒගොල්ලන්ට කණ්ඩ තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ කොටස් වලට බෙදිලා තියෙනවා. මේ තියෙන්නේ අංශපාදිකා. මේ විශේෂ ලක්ෂණ දෙක තියෙනවා පත්තේ පණුවන්ට. මොලුස්කා යටතට එනවා ගොළු බෙල්ල, දැල්ල, අටපියල්ල, බූවල්ල, දෙපියලි බෙල්ල මේ ඔක්කොම අයිති. එතකොට ඔයගොල්ලෝ දන්නවා ගොළු බෙල්ල. මම ඒ නිසා රූපය යන්නේ නැහැ. තෙත් පසෙයි භෞමික පසෙයි කියන ගොඩබිමේ ජීවත් වෙනවා. එතකොට මේ ගොළු බෙල්ල ඔයගොල්ලෝ මතක් කරන්න හිස, පාදය සහ අන්තරංග ගුණෝ කියලා කොටස් තුනකට බෙදෙනවා. අන්තරංග ගුණෝ කියනවා කටුව කෑල්ල. ඒ අන්තරංග ගුණවලට පිටිපස්ස උඩින් තමයි තියෙන්නේ කවචය. ඒ කියන්නේ කටුව. කැල්සියම් කාබනේට් වලින් ඒගොල්ලෙන් කටුව හැදිලා තියෙනවා. ඊළඟට මේ මම කලිනුත් කිව්වා රේත්‍රිකාව. මුඛයේ තමයි රේත්‍රිකාව තියෙන්නේ. ඒගොල්ලෝ ගන්න ආහාර කැබලි කරන්න තමයි ඕන වෙන්නේ. මේ පේශීමය පාදය කියන අර තෙත, ශේෂ්මල වලින් තෙත පාදය ගොළු බෙල්ලන්ට තියෙනවා.
ඒ පාදය මගින් කරන්නේ අර අන්තරාංග ගොනු දරාගෙන ඉන්නවා. ශරීරය දරාගෙන ඉන්න ඕන වෙනවා. සංචරණය කරන්න. ඒගොල්ලෝ ඇදිලා ඇදිලා යන්න ඕන වෙන්නේ මේ පේශීමය පාදය. ඊළඟට බෙල්ල ගැන කිව්වොත් එහෙම හිසකුයි පාදයක් කිසි දෙයක් නෑ මෙයාට. එතකොට කරදිය විදිය පරිසරවල දෙකේම ඉන්නවා. ඊළඟට දේහේ වටා මෙන්න මේ කවචය තියෙනවා. අපි අටපියල්ලා ගැන කතා කරොත් අර විරල ආසන්නයේ තියෙන ගල්පර වලට ඇලිලා තමයි මේ අටපියල්ලු ජීවත් වෙන්නේ. ඒ වගේ තියෙන ඇල්ගි වර්ගයේම ආහාරයට ගන්නවා. ඊළඟට මේ දැල්ලා කියන්නේ අපුෂ්ඨ වංශික සතුන් අතරින් විශාලතම සතා. ඒගොල්ලන් දැල්ලෝ ඉන්න විශාල දිග දැල්ලෝ ඉන්නවා, බරෙන් වැඩි දැල්ලෝ ඉන්නවා. එතකොට දැන් මම ඕගොල්ලන්ට මේවා විස්තර කරනවානේ එක එක අරගෙන විස්තර කරනවා. හැබැයි මෙච්චර දුරට ඉගෙන ගන්න නැහැ. හැබැයි දැනගෙන ඉන්න එක හොඳයි. ඊළඟට අපි පයිලම් ආර්ට්‍රෝපෝඩා ගැන කතා කරනවා. මේ ආර්ට්‍රෝපෝඩා එක වර්ග කිහිපයකට බෙදනවා. ඒවට අපි කියනවා ක්ලාස් කියලා. මෙතනදී මම ක්ලාස් 5ක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ඉන්සෙක්ටා කියලා කියන්නේ. ඉන්සෙක්ටා වලට කුමීන් අයිති. සමනලයා මැස්ස මදුරුවා වගේ කට්ටිය අයිති. එතකොට මේගොල්ලන්ට රූපාන්තරණයක් පෙන්වන අයත් ඉන්නවා, රූපාන්තරණයක් නොපෙන්වන අයත් ඉන්නවා. දැන් රූපාන්තරණය කියලා කියන්නේ මොකද්ද? සමනලයාගේ නැත්නම් මදුරුවාගේ අර ජීවන චක්‍රය ගත්තාම ඒගොල්ලෝ බිත්තර, කීටයා, පිළඹ, සූඹුලා වගේ අවස්ථා හතරකට පරිවර්තනය වෙනවනේ. අන්න ඒකට කියනවා රූපාන්තරණය කියලා. එතකොට කැරපොත්ත, කූරා වගේ කට්ටියත් අයිති මේ ඉන්සෙක්ටා වලටම තමයි. ඒගොල්ලෝ පෙන්වන්නේ අර්ධ රූපාන්තරණයක්. ඒ කියන්නේ බිත්තර ශිශුවා වෙලා තමයි අනිත් අවධියටපත් වෙන්නේ. හරිද? ඊළඟට ක්‍රස්ටේෂියා, කයිලෝපෝඩා, ඩිප්ලෝපෝඩා සහ ඇරැක්නිඩා. මේගොල්ලන්ට ඔය වගේ රූපාන්තරණයක් නැහැ. ක්‍රස්ටේෂියා වල විශේෂත්වය තමයි ඒගොල්ලන්ට ඉස්සා, පොකිරිසා, කකුලුවා වගේ කරදිය ජීවීන් අයිති වෙනවා. ඒගොල්ලන්ට ඇස් තියෙනවා. එතකොට කරදිය පරිසරවල ඉන්නේ වගේ. ඊට පස්සේ කයිලෝපෝඩා කියන්නේ පත්තෑයෝ. විශේෂයෙන්ම ගොඩබිම් පරිසරවල තමයි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා දිගයි සිංහාකාර දේහයම තියෙනවා. ඊළඟට ඩිප්ලෝපෝඩා වලට හැකරල් අයිති වෙනවා. ඒ සිලින්ඩරාකාර දේහයක් තියෙනවා. මේ භෞමික පරිසරවල තමයි වැඩිපුරම ජීවත් වෙන්නේ. ඊළඟට ඇරැක්නිඩා වලට ගෝනුස්සා සහ මකුළුවා වගේ අය අයිති වෙනවා. දැන් මේ විදිහට මම මේ කියලා ඉවර කරන්නේ ඕගොල්ලන්ගේ 8 වසර දෙවෙනි පාඩම වර්ගීකරණය කියන පාඩම. සත්ව වර්ගීකරණය. මේකදී අපි මුලින්ම කියවනේ පෘෂ්ඨ වංශයෙන් සහ අපුෂ්ඨ වංශයෙන් ඉන්නවා කියලා. ඒ අපුෂ්ඨ වංශයෙන්ගේ කොටස් ගැන තමයි මේ කියලා ඉවර කරේ. එතකොට පෘෂ්ඨ වංශයෙන්ගේ එක මම තවත් පාඩමක් විදිහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඕගොල්ලෝ එකත් එක්කත් එකතු වෙන්න. දැන් මේ ඕගොල්ලෝ ගෙදර ඉන්න නිසා මම පාඩම් අමාරුවෙන් කරලා ඕගොල්ලන්ට මේ විදිහට ගේනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන හොඳට පාඩම් කරන්න. මම කෙටිම විදිහටනේ කියලා දෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට පාඩම් කරන්නත් ලේසි. අනිවාර්යෙන් පාඩම් කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොනවා සබ්ජෙක්ට් එකට අදාළ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට මගේ channel එක subscribe කරන්න. subscribe කළා නැත්නම් share කරන්න යාළුවන්ට බලන්න. ඉතින් ලිකට මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.